අපනායකයා මේ වැඩසටහනත් සමග මේක මෙම වැඩසටහන අතර වශයෙන් කතා කරනවා නම් අපි සූත්‍ර පිටකය ගැන කතා කරා. හැබැයි අපි හැමදාම අපොහසත් වෙලා තියෙනවා අභිධර්මය ගැන සඳහනක් කරන්න. මේ අභිධර්මය කියන්නේ කුමක්ද? අභිධර්මය කෙසේද අපි විග්‍රහ කරගත යුත්තේ? අභිධර්මයේ තියෙන වැදගත්කම ඒ දැන ගැනීමට අවශ්‍යද? නැත්නම් අපේ සූත්‍ර පිටකය හරහා යා හැකිද? හැබැයි අපි දකිනවා සූත්‍ර පිටකයේ අභිධර්මයේ තියෙන වචන කාරණා මේකට වරින් වර ඉස්මතු වෙන අවස්ථා තියෙනවා. දැන් එවැනි අවස්ථාවල් කීපයකදීම අපිට එනවා යම්කිසි කුතුහලයක්. මේ අභිධර්මයේ කොහොමද අපි ඉගෙන ගන්න යුත්තේ කියන එක. මේ අභිධර්මය ගැන ලොකු ආසාවක්, ප්‍රීතියක් තියෙනවා. මහ ජනතාව අතර, අපේ බෞද්ධ ජනතාව අතර මේක ගැන ඉගෙන ගැනීමට. හැබැයි මෙතන තියෙන අවකාශයක් හෝ එතන තියෙන අවස්ථාවක්, අවකාශයට කියනකට වඩා අවස්ථාවක් මම හිතන්නේ හරියටි මේ තාක් දුරට අපිට ලබා ගන්න අපොහසත් වී තියෙනවා. දැන් මේ හා සම්බන්ධව තමයි අපි හිතුවේ මේ අවස්ථාවේදී අභිධර්මය අලලා යම්කිසි විදිහකට වැඩසටහන් මාලාවක් අපි අද පටන් කරගෙන යන්න. මේ අභිධර්මය ගැන කියනකොට ඇයි මේ අභිධර්මය කියන එකේ මේ ගැඹුරත්වය සම්බන්ධයෙන් අභිධර්මය කියන විගසම අපි දකිනවා අපේ බෞද්ධයා තුළ යම්කිසි විදිහකට බියක් මේ ගැන තියෙනවා. මොකද මේකේ බරගතියක් දැනෙනවා. මේක එතකොට මේක කොහොමද මේක අපි ලබා ගන්නෙ? මේක කොහොමද මේ අදහස අප තුළ ජනිත කරගන්නේ? එතකොට මෙවැනි අවස්ථාවකදී අපිට මම හිතන්නේ අවස්ථාවක් කරගත යුතුයි ඒහා වෙනුවෙන් යම්කිසි විදියකට දක්ෂ යම්කිසි ස්වාමීන් වහන්සේ නමක්ගේ මඟ පෙන්වීම මත මේ අභිධර්මයේ ලිහිල් දැන ගැනීමට අපි උත්සාහ කරගන්න නම්. ඉතින් මෙන්න මේ දේ සිතේ තබාගෙන මම හිතන්නේ අපේ වැඩසටහන අදින් පටන් ගන්න වැඩසටහන මම කියන්නේ අපේ බෞද්ධ ජනතාවට විශේෂයෙන්ම අභිධර්මය සම්බන්ධව ඍසියක් ඇති කාට හරි කෙනෙක් සිටිනවා නම් මෙන්න මෙතෙක් අපි නොහඳුනාගත් ආකාරයකට අභිධර්මය අපිට වටහා ගැනීමට අවස්ථාවක් මේ විදිහට අපිට ප්‍රවේශ කරගන්න පුළුවන් කියලා මේ වැඩසටහන තුලින්. ඉතින් මේ හා සම්බන්ධව අපිත් එක්ක එකතු වෙලා සිටිනවා අද අප මැදිරියේ වේරගල ආරණ්‍ය සේනාසන අධිපති කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය නාගොඩ සද්දාලෝක ස්වාමින් වහන්සේ. මම මේ ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේ ආඳුනනවා. ස්වාමීන් වහන්සේත් එක්ක මම විවිධ අවස්ථාවලදී කතා කරලා තියෙනවා අභිධර්මය සහ විනය ගැන. ඒකම සූත්‍ර පිටකය අල්ලලාත් තියෙන යම් යම් ප්‍රශ්න ගැන. ඉතින් මම හිතන්නේ අපිට ඒක ලොකු භාග්‍යයක්, ලොකු පිනක් අපිට තියෙන මෙවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ඉන්න එක අපිට මඟ පෙන්වීමක් කරන්න අභිධර්මය කොයි හැටියටද අප මේ තේරුම් ගත යුත්තේ යන්න. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ අපේ වැඩසටහන සම්බන්ධව මම පොඩි හැඳින්වීමක් කරා ස්වාමීන් වහන්සේ. දැන් ඒ හා සම්බන්ධව මම හිතන්නේ අපිට පිවිසීමට ඔබ වහන්සේගේ යම් කිසි උපදෙසක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පෙර අප ඉසින් සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තේ. ඊටම වටින උතුම් ධර්ම කාරණයක් තමයි මතුවනේ. විශේෂයෙන්ම අපේ සුදත් මෙතිතුමා කාලීන අවශ්‍යතාවයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම සඳහා ප්‍රඥාව තියන අයට, දෙවියන් සහිත ලෝකයාට මේ ධර්මයේ සඳහන් වෙන යම් යම් කරුණු කාරණා නුවණින් වටහා ගන්නට යම්කිසි නුවණක් අවශ්‍යයි. ඒක කියන ප්‍රඥාව කියලා. ධර්මයේ තුලින් ඇතිවෙන දැනීම ප්‍රඥාව. ඒ සඳහා විශේෂයෙන්ම අභිධර්මය සුවිශේෂී තැනක් ගන්නවා. අභිධර්මය අවබෝධයක් නැති කෙනෙකුට කවදාවත් මේ ධර්ම අවබෝධයක් ලබන්න බෑ. සනස සූත්‍ර පිටකේ හරහා අපිට දැන ගැනීමට අවස්ථාවක් නැද්ද? යම් කිසි විදිහකට ඒක ප්‍රායෝගිකව
භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන අපි ගමු සමතේ හැටියට ආනාපාන සති භාවනාව. එවන්නක් අපිට පුරුදු පුහුණු කරගත්තොත් ඒ සමතෙන් විදර්ශනාවට ගොස් මේ හා සම්බන්ධව තියෙන මේ අභිධර්මයේම අවශ්‍යතාවයක් ඔය චිත්තචෛතසික රූප නිබ්බාන යනාදී වශයෙන් අපි දන්නවා චිත්තක්ෂණ ගැන කතා වෙනවා රූප කලාප ගැන කතා වෙනවා අභිධර්මයේ හරහා මේ දැන ගැනීම අපට අවශ්‍යතාවයක් මෙතන තියෙනවාද නිරන්තරයෙන් සැබවින්ම මෙතන අභිධර්මයේ කියන වචනේ කිව්වම බොහෝ දෙනෙක් බයයි. දැන් අර එක අවස්ථාවකදී අභිධර්මයේ මොකක්ද කියලා ඇහුවම ඒක හාමුදුරු කෙනෙක් මේ පරණ කතාවක්. කියන කෙනාට නොතේරෙන අහන කෙනාට නොතේරෙන දේ තමයි අභිධර්මයේ කියලා උත්තරي හම්බෙලා තියෙන්නේ. ඒ වගේ මානසිකත්වයක් තමයි මේ අභිධර්මයේ ගැන තියෙන්නේ. ඒට හේතුකුත් තියෙනවා. අතීතයේ අපේ අභිධර්මාචාර්යයන් වහන්සේලා මේ පාලි භාෂාවෙන්ම තමයි අභිධර්මයේ කියලා දීලා තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක්ට මේ භාෂාවේ දැනීම නැති නිසා අභිධර්මයේ නීරස වෙලා තියෙනවා. කොහොමද අභිධර්මයේ කියන්නේ විශේෂ කොට අදාළ ධර්මයේ කියන අදහස. ඉතින් ගැඹුරුයි ගාම්භීර ධර්මය. මොකද බුදුරජාණන් වහන්සේ රුවන්ගේ වැඩ ඉඳගෙන අභිධර්මයේ මෙනෙහි කරන අවස්ථාවේ තමයි උන්වහන්සේට වැටුනේ ඍෂිසේ තමන් වහන්සේගේ ප්‍රඥාව හසුරවන්න පුළුවන් අභිධර්ම පිටකය තුල. ඒ කියන්නේ 42000ක් ධර්මස්කන්ධයේ අන්තර්ගත වෙන මේ ගැඹුරු ධර්ම. ඉතින් සංග්‍රහ කරලා තියෙන ප්‍රකරණ සත්‍ය ප්‍රකරණ වශයෙන් ඒ නිසා මේ ගැඹුරු ධර්මය සාමාන්‍ය සරල මානසිකත්වයකින් වටහා ගන්න බෑ. ඒක පැහැදිලිවම කියන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම දැන් ඔබතුමා මතු කළ ඊටාම වටින කාරණයක් මේ අභිධර්මයේම අවශ්‍යද ධර්ම අවබෝධයට එහෙම නැත්නම් නිවන් දකින්න ඇත්තෙම අවශ්‍යයි. දැන් භාවනා වැඩිීමේදී ඔබ භාවනාව තුළින් යම්කිසි දියුණුවක් මානසික දියුණුවක් ඇති කරගන්නේ චිත්තචෛතසික වශයෙන්. අපේ සිතේ පහළ වෙන සිතුවිලි චිත්තචෛතසික ධර්ම එක කුසල් එක්ක අකුසල්. ඒ ඉස්සරහට අපි මේවා වෙන වෙනම කතා කරනවා චිත්තචෛතසික කාණ්ඩ ගැන, චිත්ත කාණ්ඩය ගැන. ඒ විශේෂයෙන්ම භාවනා වැඩිම අපි හිතමු උදාහරණයක් වශයෙන් භාවනා වැඩිීමේදී සමත භාවනා වඩනවා. සමත කර්මස්ථාන 40ක් තියෙනවා. බුදුගුණ, මෛත්‍රිය ආදී වශයෙන් කර්මස්ථාන 40ක්. මෙහිදී භාවනා වැඩිීමේදී සංතානිමෙත හිතේ පහළ වෙන චෛතසික ධර්ම තියෙනවා. ඒ සිත මුල් කරගෙන පහළ වෙන දේ. දැන් සිත මාධ්‍ය කරගෙන පහළ වෙන සිතුවිලි ඒ මහග්ගත වශයෙන් වෙන්න පුළුවන්. يعني ධ්‍යාන සිත වශයෙන් ඒ සිතුවිලි පහළ වුණාම ඒ සිතුවිල්ල මොකක්ද? ඒ සිත මොකක්ද කියලා හඳුනගන්න උගන්වන්නේ අභිධර්මයේ චිත්ත කාණ්ඩේ. මේ දේශනාව සූත්‍රවලක් තියෙනවා. බොහෝ සූත්‍රවල අභිධර්ම කාරණා ඇතුළත් වෙනවා. මොකද දැන් අපි උදාහරණයක් වශයෙන් හිතමු රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරන සූත්‍රවල රාහුල ස්වාමීන් වහන්සේට ආනාපාන සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනාව කරනවා. එතනදී උන්වහන්සේට අවශ්‍ය කරන ධර්ම කොටස විතරයි එතනදී අභිධර්මයෙන් අරගෙන පෙන්නන්නේ. එතකොට උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම බලලා සද්ධා සති වීර්ය සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බලලා උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම සමවීමට අවශ්‍ය කරන දේශනාව කරනවා. නමුත් මුළු මහත් චිත්ත කාණ්ඩයම දේශනා කරන්නේ නැහැ. දැන් උපමාවක් වශයෙන් කිව්වොත් ඒක මම හිතන අවශ්‍යතාවය තියෙන සොනද දැන් සොයනසට මේ අපි තියෙන කමඨහන් දෙන්න පුළුවන් කියන කතාව. දැන් මේ අපි කියන්නේ සතර කමඨහන් නේ කමඨහන් හැටියට අපිට වඩන්න මොකද්ද උචිත යන හැඟීම ස්වාමීන් වහන්සේ විසින් පහල කරගෙන කෙනෙක් ඉරියව් බලලා කියන්න පුළුවන් කියලා මේක තමයි තමාට මේ ඉදිරියට යන්න හැකිනම් භාවනාව ප්‍රගුණ කර ගැනීමට උපකාර වන දේ කියන එක ස්වාමීන් වහන්සේ. දැන් අන්න එතන දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේ 40ක් තියෙනවායි කියලා. සමතේටයි විතරක්. විදර්ශනාවනේ සමතේටයි. එතකොට මේ කර්මස්ථානාධිපති කෙනෙක් හැටියට ඔය කමඨහන් දෙන්න අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ එතකොට සමතයට අමතරව විදර්ශනාව පැත්තත් බලලා දෙපැත්තටම හරියාකාරව බලලා තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියන්නේ මේ භාවනාව තෝරාගන්නේ කියලා. ඔව් පැහැදිලිවම මහත්ය දැන් භාවනාව ලබා දීමේදී භාවනා කර්මස්ථාන ලබා දීමේදී විශේෂයෙන් මේ ආචාර්යයන් වහන්සේ පරිභාවිත ඒ කියන්නේ භාවනා වඩපු ආචාර්යවරයෙක් වෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේ භාවනා කමඨාන් දෙන භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා හොඳ පුහුණුවක් භාවනාව තුළ තියෙන්න ඕනි ප්‍රායෝගිකව එකක්. අනිත් එක මේ භාවනා කර්මස්ථාන පිළිබඳව දැනීමක් තියෙන්නට ඕනි. ඒ කියන්නේ සුතමේ ඥානෙ. ඒ කියන්නේ දැනුගත්කමක් තියෙන්නට ඕනි. එතකොට තමයි මේ සුතමේ ඥානය භාවිතා කරනකොට තමන් වහන්සේට ওই භාවනා කර්මස්ථාන ආචාර්යයන් වහන්සේට යම්කිසි දැනීමක් ඇති වෙනවා. ඉතින් උන්වහන්සේ අනුමාන වශයෙන් අර චරිතානුව බලලා
ඉරියව් අනුව බලලා ඒ පුද්ගලයාගේ ස්වરૂපය අනුව බලලා අනුමාන වශයෙන් උන්වහන්සේලා කමඨහන් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි නිවැරදිවම කර්මස්ථාන දෙන්න සමත් වෙන්නේ. උන්වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවනේ ආසය අනුසය නේද? සත්වයන්ගේ කෙලෙස් වල අඩු වැඩි බව බලලා ඉන්ද්‍රිය ධර්ම බලලා ඒ අනුව සුදුසුම කමඨහන් දෙන්න පුළුවන් අරිහත්ත්වයටපත් වෙන තුරුම. නමුත් සාමාන්‍ය ප්‍රත්‍යඥ කර්මස්ථානාචාර්යන් වහන්සේ නමකට එහෙම පුළුවන්කම නැහැ. හැබැයි අර කමඨහන් ලබා ගන්න යෝගියාගේ චරිතය අනුව බලලා අතීත කර්මස්ථානාචාර්යන් වහන්සේලා කමඨහන් දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බැලුවොත් දැන් රාග අධික පුද්ගලයෙක් භාවනා කර්මස්ථානයක් ගන්න ආපු අවස්ථාවේදී ඒ පුද්ගලයාට එකපාරටම භාවනා දෙන්නේ නැහැ. ඒ ඇතර වත්පිළිවෙත් කරන්න කියනවා. ඉතින් වත්පිළිවෙත් කරනකොට යම්කිසි සංසිඳීමක් එයාගේ කායික මානසිකව ඇති වෙනවා. ඒ අනුව බලලා දැන් අධික රාග චරිතයක් නම් ඒ කියන්නේ රාගය අධික කෙනෙක් නේ හැමෝටම රාගය තියෙනවා. නමුත් බහුල වශයෙන් රාගය තියෙන කෙනාට තමයි මේ රාග චරිතය කියලා කියන්නේ. ඉතින් මේ රාග චරිතයට අපි එකපාරටම විදර්ශනාව දෙන්නේ නැහනේ. ඉතින් රාගය යටපත් කරන්න පුළුවන් විදිහට තදංග වශයෙන් යටපත් කරන්න පුළුවන් විදිහට අවශ්‍ය කරන ඒ පිළිපුල් භාවනාවක් වේවා කායගත සති භාවනාවක ඒ සුදුසු කමඨහන දෙනවා. ඒ තුල හිත බොහෝ කාලයක් දුවවද්දී කියන්නේ භාවිතා කරද්දී සමතේටපත් වෙන අර කෙලෙස් ධර්ම යටපත් වෙනවා. ඊට පස්සේ සුදුසු අවස්ථාවේ තමයි මූල කමඨාණක් වශයෙන් එක්ක ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන විදර්ශනා පැත්තට යන්නේ. ඉතින් මෙතන පැහැදිලිවම මෙතුමා තේරුම් ගන්නට ඕනි මේ යෝගියා ආචාර්යවරයා දෙන්න බොහොම සුවද වෙන්නට ඕනි. විශේෂයෙන්ම ආචාර්යයන් වහන්සේට ඒ තමන්ගේ මානසිකත්වය කියන්නට ඕනේ. නැත්නම් උන්වහන්සේ ඒක දැනගන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම ඔය ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් භාවනා කර්මස්ථාන දීමේදී ඒ යෝගී ආචාර්යයන් වහන්සේ සමීපයෙන් ඉන්නට ඕනේ. දැන් අද උදේ කමඨාන් අරගෙන හවස ගෙදර යන්න බෑ. ටිකක් පුහුණුවක් දියුණුවක් ගන්න නම් මනසේ එයා නවතින්නට ඕනේ. අඩුම තරමේ දින 7ක්වත්. එතකොට එයා කන බොන ආහාර අනුව, එයා අඳින පළඳින දේ අනුව, එයා නිදාගන්න ඉරියව් අනුව, එයා මිදුලා අමදිනවා නම් ඒ අමදින ආකාරය අනුව එයා මොන චරිතයක්ද කියන එක ආචාර්යයන් වහන්සේ දැනගන්නවා. ඒ නිසා එයාගේ බාහිර කෘත්‍යයක් බලපානවා එයාගේ මානසිකත්වයේ තේරුම් ගන්න. ඒ නිසා මේක මේ භාවනා ලබා දීම, භාවනා කමඨාන් ලබා දීම සහ භාවනා වැඩිම කියන කාරණිතා ගැඹුරු කරුණක්. නැත්තම් අපි බොහෝ කාලයක් භාවනා කරලා ප්‍රතිඵල රහිතව නැගිටලා යනවා. කියන්නේ සිත විසිරෙන්න පුළුවන් කියන එක නේ. සමතයක් ගොඩ නගන්න අමාරු වෙනවා. අමාරු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම භාවනා වැඩිීමේදී ආචාර්යයන් වහන්සේ දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. නේද? සෝනසිද මම දැකලා තියෙන එක තමයි දැන් මේක විශේෂම අපේ අභිධර්මයට අපි හුඟක් වෙලාවට දකින එක තමයි මේ ධාතු ප්‍රකාරව ගොඩක් වෙලාවට කතා කරනවා. දැන් මේ විදිහට ගන්නකොට සෝනස කොයි විදිහටද අපි දැන් අපි ගන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ සහ විඥාන කියලා තියෙනවා. සූත්‍ර පිටකයල් වල අපි දකිනවා සූත්‍රවල තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් අපි දකිනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඊට පස්සේ කියනවා ගන්ධ රස ඕජා කියන එක එනවා. වර්ණ ගන්ධ රස ඕජා. එතකොට 8යි සුද්ධ අෂ්ටක වෙනවා. ඊට පස්සේ නව කලාප වෙනවා දශක කලාප වෙනවා. අපි ජීවිතේන්ද්‍රිය එකතු කරනවා. දශක කලාපයට යම් යම් විදිහේ අවස්ථාවලදී හෘද වස්තු රූපය ඒ විදිහට අපි ගන්නවා භවය ඔන්න ওই ආකාරයෙන් යම් කිසි එකතු කිරීමක් කොතනදී කරනවා. ඒ කියන්නේ පුරුෂ ස්ත්‍රී ඒ විදිහට ස්ත්‍රී භාව පුරුෂ භාවය ඒ ආකාරයෙන් ගන්නවා. දැන් සොයනස මේ දැන් මම හිතන්නේ අද වැඩි වෙලාවක් නෑ අපිට මොකද අද පළවෙනි වැඩසටහන හන්දා මේ ධාතු වශයෙන් අපි මේ රූප කලාපයක් දෙස බැලීමේ තියෙන වැදගත්කම මොකද්ද සොයනස? මොකද අපි හැමතිස්සෙම බලන්නේ නාම රූප එකට යන්නේ. නාමයක් තියෙනවා රූපයක් තියෙනවා. ඒතර නාමයේ ප්‍රකරව රූප වේදනා සංඥා සංකාර විඥාන කියොත් රූපයට එක පැත්තකට වැටෙනවා. එතකොට නාම කොටසට මනසට ඒ අනිත් පැත්තට වැටෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන එක. එතකොට දැන් සොයනසේ ওই දෙක එකටම තියෙන්න ඕනේ. දැන් මෙතන අපි දකිනවා මේ රූපේ තියෙන ජීවිතේන්ද්‍ර කියලා එකක්. ඔය ඕජා කියන එකත් ඔය ජීවිතේන්ද්‍රයට සමානයි. ඒ කියන්නේ මම කියන්නේ විශාල වශයෙන් නෙවෙයි සොයනසේ නිකන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඇයි මේ රූප කලාප වශයෙන් උත් මේ ධාතු වශයෙන් උත් බෙදලා මේක බැලීමේ අවශ්‍යතාවය මොකද කියලා බැලුවොත් සොයන. ඒත් වශයෙන් මෙතුම මෙහිමයි දැන් අපි සාමාන්‍යයෙන් මිනිස්යා කියලා ගන්නකොට මේක සත්ව සම්මුතියක්. විශේෂයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේගේ අභිධර්ම දේශනාව තුළ අපි දකින්නේ පරමාර්ථ සත්‍යය. මේ ලෝකයේ දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ සම්මුති සත්‍ය දේශනාව සහ පරමාර්ථ දේශනාව කියලා දෙකයිනේ. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නේ අපි දන්නේ අපි හඳුනන්නේ සම්මුතිය. සම්මුති සත්‍යය.
ඔබතුමා සුදත් ජයසුන්දර මහත්මයා මම නාගොඩ සද්ධාලෝක හාමුදුරුවෝ. ඒතර අපි දෙපළම පුද්ගල ස්වරූපයෙන් සම්මුති සත්‍යයෙන් හඳුන්වන්නේ ඒක. මේ සම්මුතිය බිඳගෙන ගිය යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය තමයි පරමාර්ථ සත්‍ය තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා තමයි දැන් ඔබතුමා ඉතාම ලස්සන ප්‍රශ්නයක් මෙතනදී ඇයි අපි මේ නාම වශයෙන් රූප වශයෙන් එහෙම නැත්නම් ධාතු වශයෙන් බලන්න ඕන ඇයි? මොකද මේ කාරණේ කියන එක. එතනදී විශේෂයෙන්ම අපි සම්මුතියෙන් දකිනකොට හැම දෙයක්ම අපි උපාදාන කරනවා. එයි දැන් ලස්සන වූ රූපයක් දකිනකොට ඒ රූපය ලස්සනයි කියලා අපි අල්ලගන්නවා. තණ්හාසිතයි. ඉතින් ඒක තවත් බදලා අල්ල ගන්නකොට කියන උපාදානයි කියලා. තණ්හාව පුංචි පැලයක් නම් උපාදානය කියන්නේ විශාල වෘක්ෂයක් කියන්න පුළුවන්. තණ්හාවගේ වැඩිම තමයි උපාදානය. එතකොට අපි මේ ලස්සනයි කියපු රූපය කොටස් වලට කඩලා බලනවා. මේ ලස්සනයි කියපු රූපය මේ තියෙන පඨවි ගොඩක්. මේ තියෙන ආපෝ ගොඩක්. වායෝ ගොඩක්. ඒ කියන්නේ තද ගතිය, වැగిරෙන ගතිය, උෂ්ණ ගතිය සහ වායු ගතිය. ඒතර මේ තියෙන මේ කොටස් හතර තමයි මෙතන තියෙන්නේ කියලා වෙනම කඩ බලනකොට අර මුලින්ම එකපාරටම ඇති වෙච්ච ආශාව වෙන්නේ නැහැ. දැන් අපි හිතනවා දැන් ලස්සනයි කියපු රූපය ඔන්න මේ තද ගතියෙන් යුක්ත දෙයක්. ඒක තද ගතියෙන් යුක්ත දේවල් මොනවද ශරීරයේ තියෙන්නේ? මේ නියපොතු, දත් ඇට, ඒ වගේ අපේ ශරීරයේ තියෙනා වූ අස්ථි ආදී මේ ඝනදී. ඊළඟට අර මේ ආපෝ වැగిරෙන දේවල් සෙම කෙල මුත්‍රා ආදී ඒදී. ඒ ඔය විදිහට බලනකොට අර එකපාරටම අනේ ලස්සනයි හොඳයි මගේ කියලා අල්ලන ගතිය මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. ඒක බලන්න එතනම අර තණ්හාව යටපත් වෙනවා. එහෙනම් ධාතු වශයෙන් බලනකොටත් තණ්හාව යටපත් වෙනවා. ඒ ආයතන වශයෙන් උත් එහෙමයි. ඒතර අපිට පැහැදිලි වෙනවා මේක ලීසි දෙයක් නෙවෙයි මම මේ කියන තරම් පහසු දෙයක් නෙවෙයි. නමුත් වැඩසටහන උනත් මම පොඩ්ඩක් බැලුවා සයන්නාසික මොකද ඔය ප්‍රසාද රූප කියලා එකක් තියෙනවා අර 18 එකතු වෙන එකක් තියෙනවා ධාතු 18. ඔව් එතකොට කොතනටද ඔක එන්නේ කියන එකත්. එතකොට ඇත්තටම පැහැදිලි කරගන්නට ඕනේ. එහෙනම් අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ දකින්නට ඕනේ මේ පුද්ගල ස්වરૂපයෙන් ගන්න සම්මුතිය අපි සම්මුතිය තුළ ජීවත් වෙන්න ඕනේ. නැත්නම් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අපිට කඩේකට ගිහිල්ලා පාන් ගෙඩියක් ඕන වුණාම මට පටවි ගෙඩියක් දෙන්න කියලා ඉල්ලන්න බෑනේ. ඈ නේද? අපිට දැන් බීම් බෝතලයක් අවශ්‍ය වුණාම මට මේ ආපෝ බෝතලයක් දෙන්න කියන්න බෑනේ. නේද? එහෙනම් අනිත් දේවල් වලත් ඇතුළත් ඒ නිසා අපි සම්මුතිය තුළ ජීවත් වෙමින් හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ පරමාර්ථයෙන්. අපේ හිත රාගයෙන් පෙළෙන්න එනකොට, ද්වේෂයෙන් පෙළෙන්න එනකොට, මෝහයෙන් පෙළෙන්න එනකොට අන්න අපි උදව්වට ගන්නවා අර පරමාර්ථ දැනීම. පැහැදිලිනේ? ඒතර එහෙනම් මෙතන මගේ කියලා යම් කෙනෙකුට ඇලෙන්නම යනවා නම් ඒ වෙලාවේදී ඔන්න මේ තියෙන මගේ කියලා ගන්න මොකද්ද? මේ පඨවි කොටක්. මේ ආපෝ කොටක්. මේ තේජෝ කොටක්. මේ වායෝ කොටක්. තවත් බෙදලා ගියාම සුද්ධාෂ්ටකයට. වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් ඊට සුද්ධාෂ්ටකේ කොටස් 8ට බෙදනකොට ඊට වැඩි තව බෙදන්න එකක් නැහැ. තව ඒකකයක් නැහැ. ඒක තමයි අහන්නේ. අන්තිම කොටස. ඒ කියන්නේ සුද්ධාෂ්ටක කියන්නේ එතනින් බෙදිලා එයාට බෙදිල්ලක් නැහැ. දැන් මුලින් මොන ආකාරයෙන්? දැන් භෞතික විද්‍යාඥයෝ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින් ගිහිල්ලා තව බෙදා ගියානේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ සුද්ධාෂ්ටකයෙන් බෙදුවට පස්සේ නැවත බෙදන්නේ ඒකකයක් නෑ. ඒක තමයි අන්තිම වශයෙන්ම තියෙන බෙදීම. එහෙනම් අපි මේක තාම සරලව තේරුම් ගන්නට ඕනේ මේ සත්ව සම්මුතිය තුළ ජීවිතේන්ද්‍රයත් එක්ක තියෙන මේ සත්ව සම්මුතිය තුළ තියෙන්නේ ඇත්ත වශයෙන්ම අර කියපු ධාතු කොටස පමණයි. ඉතින් මේ ධාතු අපිට වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන් ඔය විස්තර කරපු ආකාරයෙන් අපිට පුළුවන් වෙනම කතා කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ හැම කරුණකදීම මහත්ය අපි බලන්නේ, කියවන්නේ, හිතන්නේ, මෙනෙහි කරන්නේ මෙතන තියෙන්නේ කුමක්ද? සතර මහා ධාතු ගොඩක්. ආයතන 6ක්. ස්කන්ධ වශයෙන් ගත්තොත් 5. එතකොට එහෙම හිතනකොට අර ඇලීම අඩු වෙනවා. ඇලිච්ච දේ නැති වෙනකොට තමයි ගැටීම එන්නේ. එහෙනම් ඇලෙන එක අඩු වෙනකොට ගැටෙන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඇලීම් ගැටීම් අඩු වෙනකොට මුලාව ඕසෙන් අඩු වෙනවා. ඒකද සෝනස් කියන්නේ දැන් අපි විඥානය ගැන කතා කරනකොට සෝනස් දැන් අපි දැන් එක විඥානයක් නෙවෙයි විඥාන 6ක් තියෙනවා. ඇහි පිටන විඥානේ, කනේ, දිවහා මේ විදිහට ඒ ආකාරයේ දිගට පොට්ටබ්බ කියලා කියනවා මේ කායට සහ මනසට කියන එක. ඒක විඥාන 6ක් කියනවා. චක්කු විඥාන, සෝත විඥානේ, ගහන විඥානේ, ඒ විදිහට දිව්‍ය විඥානේ, කාය විඥානේ, සහ මනෝ විඥානේ. එතකොට සෝනස් දැන් විඥාන කියනකොට මේ මෙතනදී සෝනස් මේ විඥානය කියන්නේ හැමතිස්සෙම අපි අවබෝධ කරගත යුතු
යුතුයි කියලා නේද ස්වාමීනි? විඥානනේ වටහා ගැනීම කර ගැනීම. ප්‍රඥාව දියුණු කර යුතුයි කියලා. දැන් ඒක කොහොමද ස්වාමීනි මේ හරහා වෙන්නේ අපිට? පැහැදිලිවම දැන් මේ විඥාන කතාවේදී ඔබතුමා මතක් කළා වගේ දැන් මෙතන චුද්ධෝ අපේත විඥානං කියලා වචනයක් එනවා. මේ සත්‍යයේ මරණය ගැන කතා කරනකොට එතන චුද්ධෝ අපේත විඥානං. එතකොට මේ කයේ දැන් අපි අහනවා මේ විඥානයේ කොහෙද තියෙන්නේ කියලාම පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේ දේශනාව පෙන්වන්නේ අපි හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන ලේ පතක් සහිත ප්‍රදේශය ඇසුරු කරන් පවතින ශක්ති විශේෂයක් තමයි මේ විඥානය කියලා මුලින් විස්තර කරන්නේ. ප්‍රතිසන්දි විඥානය මේ කියන්නේ. එනි හෘදේ වස්තුවේ ඇතුලේ තියෙන හිත සිතුවිලි පහළ වෙන විඥාන ධාතුව. ඒක සෝනස මොන පැත්තටද වැටෙන්නේ? ඒක කාය කොටසට දාන්නේ දැන් රූප පැත්තටද වැටෙන්නේ? ඒක රූප පැත්තට නේද වැටෙන්නේ? දැන් රූප කොටසනේ හෘදේ වස්තුව කියන්නේ. හැබැයි විඥානය කියලා කියන්නේ නාම කොටස. ඔව් එතකොට හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි මේ ශක්තිය පවතින්නේ. ශක්තිය කියව මහත්ය දැන් අපිට මේ ලෝකේ ශක්තිය කියන්නේ ආලෝකය කියන්නේ ශක්තියක්. ආලෝකය කියන්නේ ශක්තියක්, සුළඟ කියන්නේ ශක්තියක්. එතකොට දැන් කෙනෙක් කියනවා එහෙනම් ශක්තියක් නම් පේන්න එපායි. ඒක ආලෝකය අපිට පෙන්වන්න බෑනේ. ආලෝකය කියන ශක්තිය අපිට පෙන්වන්න බෑ. නමුත් මේක ශක්තියක් අපි පිළිගන්නවා. සුළඟ කියන්නේ ශක්තියක් බව පිළිගන්න. සුළඟ පෙන්වන්න බෑනේ. ඒක එහෙනම් හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් තමයි මේ හෘදේ වස්තු රූපය නම් දකින්න පුළුවන් රූප කොටස නිසා. හැබැයි විඥානයේ පෙන්වන්න බෑ. මොකද හේතුව ඒක අරූපී ධර්මතාවයක්. අරූපී දෙයක්. ඒ අරූපී දෙය අපිට ස්කෑන් කරලා ගන්න බෑ. හැබැයි මේ විඥාන ධාතුව එහෙම නැත්නම් මේ චිත්ත ශක්තිය උපදවන මූලද්‍රව්‍ය කිව්වොත් නිවැරදි මේ පවතින්නේ හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන. ඒතර හෘදේ වස්තු රූපය කියන සයනස මේක ඇඟ පුරා තියෙන නැත්නම් මෙතන හෘදේ වස්තු වලද කියන්නේ? අපේ ජීවිත ඉන්ද්‍රිය හා සම්බන්ධ මේ අපේ ශරීරයේ වම් පැත්තේ තියෙන හෘදේ වස්තුව. හොඳටම බලන්න ඒක පැහැදිලි කරලා අපිට යම්කිසි දුකක් ඇති වෙච්ච ගමන්ම රිදෙන්නේ කොතනද? කැක්කුම ගන්නෙ කොතනද? පපුව. සතුටක් ඇති වෙච්ච ගමන්ම පිරෙන්නේ කොතනද? සිසිලසක් ඇති වෙන්නේ කොතනද? හදවත. එතකොට දැන් අපි දන්නවා රෝගියෙක් අවසාන අවස්ථාවේදී heart beat එක කියලා කියනවනේ හදවතේ ගැස්ම. එතකොට හදවතේ ගැස්ම නැවතුණු තැන මැරුණ කියනවා. එහෙනම් අපිට හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් මේ විඥානය පවතින්නේ හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන. ඒ චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින් කරා. එතකොට මේ හෘදේ වස්තු රූපයෙන් විඥානයේ නැමැති අරූපී ධර්මතාවයේ චුද්ධෝ බැහැරුණාට පස්සේ චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින් කරා. මේ ශරීරයේ දිරාගෙන ගියපු දර කෑල්ලක් වගේ පොළොවට වැටෙනවායි කියලා. එහෙනම් හෘදේ වස්තු රූපේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වන්නේම විඥානයේ තියෙනකන් විතරයි. එහෙනම් විඥානයේ හෘදේ වස්තු තුළ ජීවත් වෙනවා කියන එක අපිට පැහැදිලි ධර්මකාරණේ ඔස්සේ. එතකොට ස්වාමීන් අපි කියන්නේ විඥාන හයක් තියෙනවා කියලා අපි ගන්නවා නේද? ඒ විඥානේ මේක නෙමෙයි මේක. අන්න ඔතන පොඩි පටලවිල්ල තියෙනවා. ඒක වෙනස් කර ගන්නට ඕනේ. එතකොට මෙතන කියන්නේ මේ හෘදේ වස්තු රූපයේ ඇතුලේ පවතින විඥානය ගැන. ප්‍රතිසන්දි විඥානය ගැන. ප්‍රතිසන්දිය ගැන. මෙතන කියන්නේ ප්‍රතිසන්දිය. ඔව් මෞකුසක අන්නේ පිළිසිඳීම සිදු කරපු කර්මයෙන් උපන් විඥානය. මොකද විඥානය පහළ වෙන්නේ කර්මයට අනුව කම්මප්‍රත්‍යයනේ. සූසි ප්‍රත්‍ය වලින් කර්මය කියන ප්‍රත්‍යයෙන් තමයි මේ විඥානය පහළ වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ සත්වයා අංග සම්පූර්ණ සත්‍යයක් වශයෙන් ජීවත් වෙනකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 ගන්නවා. ආයතන කියන්නේ මේ නිෂ්පාදනය කරනවා කියන අර්ථයෙන් ආයතන කියන්නේ ආයතන වල කරන්නේ නිෂ්පාදනය. එහෙනම් ඇසෙන් චක්කු විඥානය, කනෙන් සෝත විඥානය, නාසයෙන් ගහන විඥානය, දිවෙන් ජීවා විඥානය, කයෙන් කාය විඥානය, සිතෙන් ධර්මතාවය කියන ධර්මාරම්මන මනෝ විඥානය. ඉතින් මේ හැම එකකින්ම කරන්නේ අරමුණු ඉපදවීම පැවැත්ම. චක්කුං පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා ආදී වශයෙන් ඔය අංග 12 යන පටිසමුපාදේ. එතකොට තින්න සංගති පස්සෝ කියන එක තමයි ඊට පස්සේ ඔය තුන ඇසයි රූපයයි දෙක නිසා ඇසේ විඥානය. දැන් සමහර අය මේ ඇහි විඥානය කොහොමද තියෙන්නේ? මේ ඇහි මේ කළු බබාගේ ඇතුළේ තියෙන්නේ. නැත්නම් සුදු බබාගේ නෑ. ඒ කොහෙවත් නෑ මේ. හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේ ඇහි විඥානය මේ ඇහ ඇතුළේ විඥානයක් තියෙනවා කියන එක නෙවෙයි. ඇසයි රූපයයි දෙක ගැටීම නිසා හඳුනා ගැනීමක් ඇති වෙනවා. සමහර අය කියන සයනස මේ ඇහි ඇතුළත ඒක පෙන්눔 කරලා තියෙනවා කියලා ඒකට කියන්නේ චක්ෂුෂය. ඒ චක්ෂුෂය ඒ චක්ෂුස් ප්‍රසාදය. ප්‍රසාද රූප ගැන කියනවා. ඔව් චක්ෂුස් ප්‍රසාදය. එතකොට මේ චක්ෂුස් ප්‍රසාදය කියන එක නෙවෙයි විඥානය කියලා කියන්නේ. ඒ චක්ෂුස් ප්‍රසාදය තමයි දැකීමේ ශක්තිය තියෙන කොටස. හඳුනා ගැනීම තියෙන්නේ හඳුනා ගන්න හිත මුල් වෙනවනේ. එතකොට අර හඳුනා ගැනීමේ ශක්තිය තියෙන්නේ ඔය චක්ෂුස් ප්‍රසාදය තුල. ඒකට මුල් වෙන්නේ අර අරමුණ. එතකොට ඇසයි රූපයයි දෙක ගැටෙනකොට
මේ රූපයක් බව දැනගන්නවා. විඥානනය වෙනවා. ඒක තමයි විඥානං කියලා හිතලා තියෙන්නේ. විඥානන කියන වචනේනේ විඥාන කියන්නේ. ඒකට හැබැයි මේවා මේ ඉගෙන ගැනීමේ පාසුව සඳහා තමයි ඇසයි රූපයයි ඊළඟට හිතයි කියලා ඔම වෙන වෙනම ගන්න. මේ තුනම එකවර ක්‍රියාත්මක වෙන බොහොම අතිසියුම් ක්‍රියාවලියක් රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් මෙතන මුල මනෝපුබ්බංගම ධම්ම මනසම තමයි මුල් වෙලා තියෙන්නේ. දැන් බලන්න මැරිච්ච මිනිස්සෙකුට ගිහින් ඇස්සල්ලා පෙන්නුවට බලපං රූපේ බලපං කිව්වට පේන්නේ නැහනේ. එහෙනම් පේනව අනිවාර්යෙන් මැරිච්ච නැති හොඳ මිනිස්සෙකුට හිත වැඩ කරන කෙනෙකුට තමයි රූප පෙන්නුවොත් පේන්නේ. ජීවිතේන්ද්‍රය කියන එක එතන තියෙනවා. ඒත් කයේ උනත් තියෙනවා ජීවිතේන්ද්‍රය. ඒ කියන්නේ කයේ පිහිටන එක ජීවිතේන්ද්‍රයක් කියනවා නැත්නම් ඒ කොටස හඳුනා ගන්න මනස මුල් වෙනවා. මනස මුල් වෙනවා. එහෙනම් මෙතන පැහැදිලි වෙනුනේ ඇහෙන් රූප දැනගත්තා. ඊළඟට කනින් ශබ්ද දැනගත්තා. දැන් කනෙත් තියෙනවා මේ කියන්නේ සෝත විඥානය කියන්නේ. මෙතන විඥාන කියන එක අපි ගන්නට ඕනේ දැනගත්ත කියන අර්ථයෙන්. දැනගත්තා කියන්නේ. දැන ගැනීම කියන්නේ. දැන ගැනීම. ඔව් විඥානනය කරගත්ත කියන අදහස. එතකොට අතන කියන විඥානය නේ උතන කියන්නේ. චක්ක ප්‍රසාද වගේම කනෙත් තියෙනවානේ තනක් තියෙනවානේ චක්ෂය කියන එක. කනෙත් තියෙන්නේ ඒතර කොහොමද එන්නේ සෝත? ඒකවල දැන් ශබ්දයයි රූපයයි දෙක නිසාම විඥානයක් ඇති වෙනවා. ඔව් සෝත විඥානය. සෝත විඥානය. දැන් මේ සද්දය කියලා දැනගත්තා. ඒතකොට හිතත් සම්බන්ධ වෙච්ච නිසා තමයි මෙතන ස්පර්ශය තියෙන්නේ. ඒතුනේ දැන් ඇසයි රූපයයි ඊළඟට හිත සම්බන්ධ වුණාම චක්කු සම්පස්සය ස්පර්ශය තුන. ඒ නිසා මේ ස්පර්ශයේ සැප දුක් ආදී වශයෙන් වේදනා. චක්කු සම්පස්සජා වේදනා. ඒ වේදනාව තමයි හොඳද නරකද කියලා එක්ක හොඳ නම් ඇලෙනවා නරක නම් ගැටෙනවා මධ්‍යස්ථ අවස්ථාවේදී මුලාවටපත් වෙනවා. ඒතර කනිනුත් ওই ටික සෝත විඥානෙ. දිවනුත් ඔහොමයි. නේද? එතකොට මේ අපි මේ කියන ආයතන හය හරහාම ඇතිවන හඳුනා ගැනීම ටික ඒ කියන්නේ දැන ගැනීම ටිකද. හැබැයි මෙතන සංඥා කියන එකට සමාන කරන්න බෑ. මෙතන හඳුනා ගන්න කාරණේ. දැන් සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. දැන් මේ රූපයක් බව මේ රූපයක් කියලා දැනගන්න හඳුනා ගන්න. මෙතන කියන්නේ මේ වටහා ගැනීමක්. වටහා ගැනීමක්. ඉතින් ඒ නිසා සමහර වචන තියෙනවා අපිට මේ වචන මේ කියන්නේ ඒ ප්‍රසාදයේ හන්ද ප්‍රසාද රූප කියනකොට සයන්ස් දැන් අපි කියනවානේ මේ දැන් ඒ හරහා අපිට දැන ගැනීමක්ද එතන එන්නේ නැත්නම් හඳුනා ගැනීමක්ද? හඳුනා ගැනීමක්. එතන හඳුනා ගැනීමක් නේ. හඳුනා ගැනීමක් කියන්නේ. ඉතින් ඇත්තටම අපි මේ දේවල් අපි ප්‍රායෝගිකව මේ සුතමේ වශයෙන් දැනගෙන ගත්තම කතා බහ කරාම අපිට යම් කිසි පමණක දැනීමක් විතරයි ඉන්නේ. චින්තාමය වශයෙන් මේවා අපි දිනු කරන්නට ඕනි භාවනා වශයෙන්. ඒකෝට තමයි මේවා පිළිබඳ වැටහීමක් අපට එන්නේ. අසුතමී ඥානය අපිට ඇති වෙනවා මේවා කියවනකොට සාකච්ඡා කරනකොට අහන් ඉන්නකොට. හැබැයි ඒක නෙවෙයි පරමාර්ථ වශයෙන් මේවා මෙනෙහි කරන්නට ඕනේ. දැන් ඔබතුමා මුලින්ම ආරම්භ කරපු අවස්ථාවේ මේ සමථ විදර්ශනා භාවනා ගැන කතා කළා. එතනදී විශේෂයෙන්ම දැන් අපි හිතමු ඇහෙන් රූපයක් දැක්කා. ඇහි රූපයක් දැක්කට පස්සේ රූපය හොඳයි කියලා අපි අල්ල ගන්නකොට ගොඩාක් ක්‍රියාවලි සිද්ධ වෙලා ඒ ෂණයක් ඇතුළත. එක ෂණයක් ඇතුළත හුඟක් රසායනික ක්‍රියාවලි සමූහයක් සිද්ධ වෙලා. ඇහි රූපයයි හිතයි මේක සම්බන්ධ වෙලා ඊළඟට චිත්ත වීති බොහෝ ලක්ෂ ගණන් කෝටි ගණන් පහළ වෙලා. චිත්තක්ෂණයක් කියන එකටත් වෙනවනේ සාමාන්‍යයෙන්. දැන් ෂණ වශයෙන් ගත්තම 17යිනේ. 17 චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් තමයි එක චිත්ත වීතියක තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ සෝනන්සේ චිත්ත වීතියක් කියනකොට තමන්ට එන අදහසක් ඇවිල්ලා ඒක තමන් ඒක ග්‍රහණය කරගන්න යන්නේ චිත්තක්ෂණ 17. ඒ කියන්නේ චිත්තක්ෂණයක් ක්ෂණ 17 තමයි චිත්ත වීතියක් කියන්නේ. චිත්ත වීතිය. ඒ කියන්නේ ඒ චිත්ත වීතිම කෝටි ගණන් පහළ වෙන ක්ෂණය මේ විනාඩියක් දෙකක් ඇතුළත. අපිට ඒක අඳුරගන්න අපේ මේ නුවණ දියුණු මදි. දැන් භාග්‍යවත් වෙලාව කියන්නේ හුඟ ක්ෂණික කියන්නේ ඉතාම ක්ෂණිකව. ඉතින් මොකද අපිට ඒ හිත අල්ලගන්න තරම් අපේ මනස දියුණු මදිනේ. ඉතින් චිත්ත ෂණ නෙවෙයි චිත්තක්ෂණ නෙවෙයි චිත්ත වීති දහස් ගණන් ගියාට පස්සේ තමයි අපිට මෙහෙමයි කියලා අපි දැනගන්නේ. අර පුළුන් රොදකට ස්පර්ශ කරන්නේ කො යම්සේද ඒ තරම් ඊටත් වැඩි අතිසියුම් මේ චිත්තක්ෂණ කියන ඒවා. ඉතින් එතකොට හිත පිළිබඳවම යම්කිසි ප්‍රමාණයකට වඩපු මෙනෙහි කරපු යෝගියෙකුටම තමයි මේ පිළිබඳව යම් පමණකට වැටෙන්නේ. එතකොට සයන්ස් කිව්වා වගේ සයන්ස් මම ආයිත් නැවත පටන් ගත්තොත් දැන් මෙතන කිව්වා ප්‍රතිසන්දි චිත්තය ගැන. එතකොට මෙතන තමයි හෘද වස්තු රූපයේ ක්‍රියාකාරීත්වය ඇතිවීමක් කොතනින් තමයි තල්ලු කිරීමක් කියන්නේ. ඊට පස්සේ තමයි අනිත් විඥාන විඥාන මේ ඥානයන් පහළ වෙන්නේ කියන එක නේද? සයන්ස් කිව්වේ කියන්නේ සලආයතනයන් වැඩෙනකොට ආයතනයන්ගේ පහළ වීමත් එක්ක තමයි අනිත් විඥාන කියන එක. දැන් හෘද වස්තුවේ තියෙන මේ විඥානය කියන එක එකක්. ඒතර භවංග සිත කියන්න පුළුවන් දෙයක්. මම දන්නේ අපි භවංග කියන්නේ භවයේ අංග කර්ම කොට.
එතකොට දැන් එතන සෝනස් අපි ටිකක් අර මම ඉක්මනට ඇහුවා මම දැන් ටිකක් ග්‍රහණය කිරීමට අපි ඒක එහෙමිට ඊළඟ වැඩසටහනේ සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මෙතන මේ චුති ප්‍රතිසන්දි ක්‍රමය ගැන මම ඉතා පැහැදිලිව කියන්නට ඕනි. අපි හොඳ අවබෝධයක් ගන්නට ඕනි. දැන් සත්වයා මේ ජීවිතේ මලයෙන් පස්සේ ඊළඟ ජීවිතේට සම්බන්ධ වෙන ප්‍රතිසන්දියෙන්. එතකොට ඒ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ මොන විදිහටද කියන කාරණේ. ඒක පේන දෙයක් නෙමෙයි. දැන් සමහර අය කියනවලු මේ හිත චුද්ධ අපේත විඥාන මේ හිත නිරුද්ධ වුණාට පස්සේ ඕක පාවි ගිහිල්ලා ඔන්න මව කුසක පහළ වෙනවා කියලා. සමහරුන්ගේ මතයක් තියෙනවා. සමහර අය ඒක පිළිගන්නේ නැහැ. සමහර අය කියනවා යම් යම් තැන්වල වාසය කරලා ඉවරලා අන්තරාභවික වශයෙන් ඉවරලා ගන්නවා. ඉතින් ඒ කාරණා සියල්ලම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේදී ප්‍රතික්ෂේප කරනවා. චුත වුණා කියලා කියන්නේ මේ චිත්තක්ෂණවල ස්වභාවය තමයි උප්පාද ස්ථಿತಿ භංග. ඇති වුණා, ස්ථಿತಿ පැවතුණා, නිරුද්ධ වුණා. එන්නේ ඉපදුණා, ජීවත් වුණා, මලා. එන සිතුවිල්ලේ ස්වභාවයත් ඒකයි. එහෙනම් සිතුවිල්ලේ ස්වභාවයත් ඒකයි. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ එහෙනම් මේ කයෙන් එහෙම නැත්නම් මේ හෘද වස්තු රූපයෙන් බැහැර වෙන හිතට මොකද වෙන්නේ? ඒ හිතත් උප්පාද තිති භංග. එහෙනම් මේ හිත මෙතන මලා. මේ හිත යන්නේ නැහැ ඊළඟ මව් කුසේ ප්‍රතිසන්දියට. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. මේ හිත කොහෙවත් කරකැවි ඉඳලා මව් කුසකට යන්නේ නැහැ. එහෙම පුළුවන්කමක් දිනනවා නම් මහත්ය ප්‍රායෝගිකව බලන්න. කොයි මේ ජීවිතයද කැමති දුප්පත් අම්මා කෙනෙක්ගේ කුසක ඉපදෙන්න. එන්නේ ඉන්ටර්විව් කරලා මව් කුසකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පාවි ඉඳලා ඉවරලා ඒ විඥානේ සුසු මව් කුසකට යනවා. එන්නේ පොහොසත් අම්මා කෙනෙක්ගේ මව් කුසේ පිළිසින්දින්න අපි කවුරුත් කැමති පොහොසත් තැනක ඉන්න. දැන් තිරිසන් මව් කෙනෙක් ඒ කියන්නේ අපි හිතමු බැල්ලියගේ මව් කුසේ ඉපදෙන්න අපි කැමති නෑ. නමුත් ඉපදෙනවා. තිරිසන් සත්තුන්ට දරුවෝ ඉන්නවනේ. ඒ වගේම දුප්පත් අම්මලාට දරුවෝ ඉන්නවා. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ අපට ඕන විදිහට නෙමෙයි විඥානීය ක්‍රියාත්මක වෙන එකේ තියෙන ධර්මතාවයක්, නියාමයක් තියෙනවා. එහෙනම් කර්මයේ කියන ධර්මතාවය. දැන් මෙතනින් චුත වෙනකොට හිත ඒ චුත වෙන හිත, නිරුද්ධ වෙන හිත තුල යම්කිසි ශක්තියක් තියෙනවද? ඉන්ධනයක් තියෙනවද කර්මයේ නැමැති? ඒ ඉන්ධනයේ ෂේ වෙලා නැත්නම් ඒ ඉන්ධනයට අනුරූපීව කම්ම ප්‍රත්‍ය කර්මයේ හේතු කරගෙන නැවත ප්‍රතිසන්දි හිතක් හදලා අලුතෙන් දෙනවා. ඒකට කියනවා අර මා ඉස්සෙල්ලා විස්තර කරපු හෘදේ වස්තු රූපේ බැස ගන්න හිත. ඒ හිත නිර්මාණය වෙන්නේ කර්මයෙන්. මාතු පුච්චින් ඔක්කමති. මව්කුස සූදානම් වෙලා තියෙනකොට දෙමව්පිය දෙන්නගේ එකතු වීම සහ ඒ අවශ්‍ය සාධක සම්පූර්ණ වුණාම මව්කුසට බැස ගන්නට හිතක් උපදින්නට අවශ්‍ය කරන කර්මයේ නැමැති ඉන්ධනය පෙර ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නට ඕනේ. දැන් රහතන් වහන්සේ කොහොම පියලලා දැම්මා, ෂේ කළා දැම්මා. ඒක නැවත මව්කුසක පිළිසින්දින්නට ඉන්ධනයක් නැහැ, කර්ම ශක්තියක් නැහැ, බීජයක් නැහැ. එන බීජයක් ප්‍රෝගණය වෙන්න නම් ඒ බීජය යම් කිසි ශක්තියක් දිනනට ඕන. එහෙනම් අපි දැන් මේ ජීවිතේ උපත ලැබලා තියෙන්නේ මව් කුසකින්. එතකොට සෝනස භවංගය ගැන එතනටම පොඩ්ඩක් කිව්වොත් අපි කතා කරපුවාන්ද එතකොට එතනටද භවංග කියනකොට භවංග කියලා කියන්නේ කර්මය කියන එකයි. එතකොට ඒක අතන හෘදවස්තු රූපේ පිහිටනවා. ඔව් එතකොට භවංගය කිව්වම දැන් මීට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා නම් කතා කරේ යටිසිත උඩුසිත කියලා. ඒක පිළිගන්නේ නැහැ බුද්ධහම. ෆ්‍රයිඩ්ගේ තේරිය ඒකත් එක්ක අපි පිළිගන්නේ දැන් ධර්මයට අනුව. නමුත් අර ඉතින් සාමාන්‍ය මේ ගොඩේ භාෂාවෙන් කිව්වොත් යටිහිත කියලා කතා කරත් කමක් නැහැ. නමුත් ධර්මයේදී එහෙම යටිහිත කියන්නේ නැහැ. උඩුහිතේ ක්‍රියාකාරීත්වයට උදව් කරන යම්කිසි කර්ම ශක්තියක් උපකරණ මේ කර්ම ශක්තියක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? භවාංග, භවයාංග. එතකොට අපි අධික නින්දේදී අපේ භවාංගයේ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අධික නින්දේදී භවාංගයේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි හීන දකින්න අවස්ථාව ගැන කතා කරනවා. එතකොට අපේ මේ යම් ක්‍රියාකලාප ක්‍රියාකාරීත්වයන් අපි බාහිර වශයෙන් නැවතුවට පස්සේ අපි හිත ඇතුලේ වැඩ කරනවා. ඒ භවාංගිතේ ස්වභාවය. ඒ නිසා භවාංගය කියලා කියන්නේ අපේ අතීත ක්‍රියාකාරකම් ගුණටයි. ඒක තමයි මේ භවාංගය කියලා කියන්නේ. ඒව කුසල් වෙන්නත් පුළුවන්, ඒව අකුසල් වෙන්නත් පුළුවන්. එතකොට එතනින් තමයි සෝයනන්ස කියන්නේ මෙතනින් යම් කිසි විදිහට ඉන්ධන ශක්තියක් ලැබෙනවා කියලා මේක තල්ලු කරන්නේ. එතකොට මෙතන චුතිචිත්තයත් එක්ක ප්‍රතිසන්දි විඥානය හෝ ප්‍රතිසංචිත්තය ඇවිල්ලා එතනින් එහාට යෑමේදී මෙතන හෘදවස්තු රූපයෙන් හට ගැනීමක් මෙතනින් වෙනවා කියන්නේ. සිද්ධ වෙනවා කියන එක. එතනින් එහාට දැන් ආයතනයන්ගේ පහළවීම විඥානයන් නැති වෙලා මේක ආකාරයකට විකාශනය වෙනවා. ඊළඟට ඒ ආයතන නිසා ස්පර්ශය තියෙනවා. ඉතින් එතනින් එහාට දිගට මාර්ගයේ පස්සේ කොහොමද වෙන්නේ කියන එක අල්ලා ගැනීමක් කියන එක ගැනීම. ඉතින් දැඩි වල්ලා තණ්හාවෙන් අල්ලගෙන ඊළඟට ඒක බීර වෙලා ගින් මගේම මටම ඕනේ කියලා දැඩිව ග්‍රහණය කරන උපාදානෙ. ඉතින් කොහොමද දිගට ගිහිල්ලා අන්ති ජාති ජරා මරණ දක්වා මේ භව චක්‍රේ ක්‍රියාත්මක වෙනවා.
එතකොට සයනස දැන් මේ සම්බන්ධව දැන් අපි කතා කරා දැන් ආයිත් ආවොත් පොඩ්ඩක් බලන්න මේ සමතේ සහ විදර්ශනා පැත්තට ආවොත් සයනංශ දැන් මේ අභිධර්මය ගැන අපි දැන් වටහීමක් ඇති කරගෙන යා යුතුයද මෙතනට? ඒ කියන්නේ මේ භාවනාවක් අපි කරන්න යෑමේදී දැන් සමහර අවස්ථාවලදී අපිට තියෙන අදහසක් තමයි අපි යම් කිසි ආනාපාන සති භාවනාව ගැන යම් කිසි දැනුමක් තියෙනවා නම් ඉතින් අපිට භාවනාව ආරම්භන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී අපි මේ දැන් සමහර අයගේ අදහසක් තියෙනවා මේ අපි චෛතසික ගැන වටහා ගන්න, චිත්ත වීති ගැන වටහා ගන්න, ඕව ගැන ප්‍රභේද බල ඉන්නකොට අපිට මේ තියෙන කාර්ය අමතක වෙනවා, කරන්න වෙන ඒවා කර ඉන්නවා කියන කතාවක් කියනවා ස්වාමීන් වහන්සේ. දැන් මෙතනදී ඒක තමයි අභිධර්මය කරන්න ගියොත් ඔය අර කියනවා සයන්ටිෆික් එක්ස්ප්ලනේෂන් එක මේ විද්‍යාත්මක විග්‍රහයක් මෙතන කරන්න යනවා. කරන්න ඕන දේ වෙන එකක්. භවයෙන් නිදහස් වෙන එකයි මෙතන මේ එකක් කරගිමකින් මේ අපි පටලවා ගන්නවා කියන කතාවක් කියනවා සයන්ස්. මේක ගැන සයන්ස් කොහොමද දකින්නේ? ඇත්ත වශයෙන්ම ඉතින් අර ධර්මයේ තියෙන්නේ හිස ගිනි ගත්ත මිනිසෙකු ඒ ගිනි නිවන්නටම උත්සාහ කරන්න කියන එකනේ කියන්නේ. ඒ කියන්නේ අපේ ඔළුව ගිනි අරගෙන මේ ඉන්නවා. ඉතින් ඔළුව ගිනි ගත්ත වෙලාවේ කරන්නට ඕන දේ තමයි මේ ගින්න නිවා ගන්න ඕනේ ඔක්කොටම කලින්. ඉතින් ඒ වගේ සිද්ධියක් ඔය කියන්නේ. ඉතින් කෙසේ වෙතත් මහත්තයා අපි කොයිතරම් දැඟලුවත් මොනතරම් ශීඝ්‍රගාමීව මේ කටයුතු වල යෙදුනත් අපි අවංකවම අපේ හිත ගැන අපි හඳුර ගන්න ඕනේ. හිත ගැන යම්කිසි ඉගෙන ගැනීමක් හඳුනා ගැනීමක් තිබුණොත් අපිට පහසුයි මේ ගමන යන්න. අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ඔන්න යම් කෙනෙක් විදර්ශනා භාවනාව කරගෙන යනවා. මේ ස්කන්ධ එමෙතන මේ ධාතු මේ ආයතන වෙනස් වෙලා යනවා, අනිත්‍යයි. ස්ථිරව පවතින්නේ ඒ නිසා අනාත්මයි. නිතරම තැවීම් පිළීම් සහිත නිසා දුකයි කියලා දැන් මෙනෙහි කරන් යනවා. ඔව් මෙනෙහි කරගෙන යන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය ගිහි ගෙදර කාලා බීලා ඇඳලා කියලා හිටපු සාමාන්‍ය මිනිස්සෙක්. ඔහොම යනකොට ඒක පාටම මතක් වෙනවා තමන්ගේ දුව ගැන, තමන්ගේ පුතා ගැන, තමන්ගේ ස්වාමියා ගැන, තව නොඑක් දේ ගැන මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොට මොකද වෙන්නේ? අර භාවනාව කරන්න ගිය වේගයට වැඩි වේගෙන් හිත ක්‍රියාත්මක වෙනවා අර කෙලෙස් අරමුණුත් එක්කලා. හිතගෙන වැටහීමක් නැහැ. ඒක පාටම අදම නිවන් දකින්නනේ අපි බලන්නේ. අදම නිවන් දකින්න බලන්නේ. ඉතින් එහෙම බෑ මේක කරන්න. මේක යම්කිසි අනුපූර්ව ප්‍රතිපදා ධර්මයේ පිළිවෙලකට යන්න ඕනි ගමන. ඒතර දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඒ නිසා මම හිතන්නේ කාලය අපතේ යාමක් නෙමෙයි, කාලය වටිනවා. අපිට මේ ධර්ම මාර්ගයේදී සිත ගැන දැන ගැනීම, සිතුවිලි ගැන දැන ගැනීම. දැන් හිතන්න අපි ගෙදර ඉන්නකොට සාමාන්‍යයෙන් ඔබතුමාලා ගෙවල් වල ඉන්නකොට නිතරම මේ අනිත්‍ය දුක අනාත්ම හිතේ තියෙන්න බෑනේ. රස්සාව කරන්න ඕනේ, ධර්ම වල පෝෂණය කරන්න ඕනේ, යුතුයකම් කරන්න ඕනේ නේ. දැන් මට නම් ඉතින් ආරණ්‍යෙට වෙලා අනිත්‍ය දුක අනාත්මයි කිය හිතේ දා ගහක් බල්ල ඉන්න පුළුවන්. මට එහෙම පෝෂණය කරන්න කෙනෙකුත් නැහැ. මං නිසා දෙවන්නේක් නැහැ යපෙන්න. ඒක මගේ කාරණේ. නමුත් ඔබතුමාලට එහෙම නැහැ. නිතරම වැగిරින්නේ අපේ సంతානයේ කෙලෙස් අරමුණු. එතකොට අපි හිතගෙන දැනගෙන හිටියම මේ කුසල් සිතක්, මේ අකුසල් සිතක්, මේක ලෝභ හිතක්, මේක අලෝභ හිතක්, මේක ද්වේෂ හිතක්, මේක මෝහ හිතක් කියලා අපි සුතමේ වශයෙන් දැනගන්නවා. ඒ කියන්නේ දැනීමක් වශයෙන් දැනුගත් කමින් දැනගන්නවා. එතකොට ඔන්න ලෝභ හිතක් එනකොටම මේ ආයේ ලෝභ හිතක් නේ. එහෙනම් මේ ලෝභ හිත මට ඉදිරියට සංසාරේ දුක් හදලා දෙන්න හේතු වෙනවා කියලා දැනගන්නවා. එහෙනම් මේ ලෝභීත අයින් කරන්න ඕනේ කියලා වීරියක් දරනවා. දැන් ආවේ ද්වේෂීතක්නේ. අන්න වීරියක් දරනවා, දේශීත අයින් කරා. ඒතර බලන්න මේ සිද්ධියන අඳුනාගෙන තිබුණම, සිද්ධියන ඉගෙනගෙන තිබුණම මොනතරම් පහසුවක් වුණාද අර කෙලෙස් අරමුණු වෙනකොට බැහැර කරන්න. නැත්නම් ඒක පාරට මොකද වෙන්නේ? දැන් අපිට කෙනෙකුට ඔන්න කවුරු හරි ඇවිල්ලා කියනවා කේලමක් ඔන්න ඔයාලට බැන්න කියලා. එතකොට ඇත්තද මට බැන්න කියලා දැන් ඔන්න අපි ඉක්මනට කුලප්පු වෙනවා. කුලප්පු වෙන්නේ ඇයි? අර හිත ගැන දන්නේ නැහැ. එතකොටම යම් කෙනෙක් කියලා බාහිර අරමුණක් දෙනකොටම සෝත විඥාණයෙන් අපි දැනගන්නට ඕනේ මේ ඇති උනේ සෝත විඥානය තුළ මොකද්ද? කෙලෙස් අරමුණක්. එහෙනම් මේ කෙලෙස් අරමුණ, කෙලෙස් සිත මම බැහැර කරන්න ඕනේ. ඒ කෙලෙස් සිතක්ද කියලාවත් තේරුම් ගන්න හිත පිළිබඳව ඉගෙන ගත්ත කෙනෙක් විතරයි. නැත්තම් කට දිගෑරලා ඔය බනින්න පටන් ගන්න. ඒතර පැයක් බැන්න නම් ඒ පැය තිස්සේ කොච්චර අකුසල් සිතුවිලි පහළ වෙනවද? පැය දෙකක් බැන්න නම් කොච්චර පහළ වෙනවද? කෝටි ප්‍රකෝටි ගණන් චිත්ත වීති පරම්පරාවල් පහළ වෙනවා. එතකොට අපි හිතගෙන දැනගෙන හිටියාම පැය භාගයක් බැලලා අයින් කරනවා. ඒකට පැයක් තිස්සේ පහළ වෙන අකුසල් සිත් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එහෙනම් හිතගෙන දැනගෙන හිටියම අපිට ගණන් කරලා දවසේ ගණන් කරලා ජීවත් වෙන්න පුළුවන්. මොනවද ගණන් කරන්නේ? හිතුවිලි.
ගැන. මට අද දවසේ ලෝභ සිතුවිලි මෙච්චරක් ආවා. ද්වේෂ සිතුවිලි මෙච්චරක් ආවා. අලෝභ සිතුවිලි මෙච්චරක් ආවා. ඇත්තට මේක ගණන් කරන්න බෑ අපට. නමුත් යම් ප්‍රමාණයකට හරි අපිට සෑහීමක් ඇති කරගන්නට පුළුවන් මේ හිත ගැන හඳුනා ගැනීම. ඒ කියන්නේ දුක සහ දුක ඇතිවීම කියන එක. ඇතිවීම පිළිබඳව. ඒ නිසා සිත පිළිබඳව, සිතුවිලි පිළිබඳව, රූප කලාප පිළිබඳව, ඒ වගේම ගාම්භීර වූ මේ නිවන පිළිබඳව අපි අධ්‍යයනයක යෙදෙනකොට සුතමේ ඥානයේ වශයෙන් දැනගෙන ගත්තාම අපිට ලොකු පහසුවක් දැනෙනවා අපේ ජීවිතේ පවත්වන්න. ඒ අකුසල අඩුවෙන් තමයි අපි කරන්නේ. අපි පැහැදිස්සේ කරන යහපත් ක්‍රියාවක් ගත්තොත් අපි දුක් පැයක් භාවනා කරනවා කියලා. ඒ පැය භාවනා කරනකොට අපේ හිතේ පහළ වෙන්නේ දැන් සමත භාවනාව නම් විතක්කාදී ධානාංග වැඩෙනවා අර්පණා සමාධියට එනකොට. එතකොට සුදත් මහත්තයා මේ පැය හෝ පැය එකමාර හෝ පැය දෙක අපි ඒකේ කුසල් සිත් ප්‍රමාණය දැනගත්තම අපිට වැඩි කරන්න පුළුවන්. අනේ මම වැඩි කාලයක් කුසල් සිත් උපදව ගන්න ඕනේ. අඩුම කාලය තමයි අකුසල් සිත් වලට පහළ වෙනින් ඉඳාරින්නේ. ඒතර බලන්න මේ සිත ගැන හඳුනා ගැනීමෙන් අපට එක දවසකදී කොච්චර කුසල් උපදව ගන්න පුළුවන්ද, කොච්චර දුක ප්‍රහාණය කරන්න, මානසිකත්වයේ දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අභිධර්මය ඉගෙන ගැනීම ඔබට නිවනට ඉක්මන් මිස නිවන ප්‍රමාදයට හේතුවක් නෙවෙයි. ඇත්තටම හොඳටම තේරුම් ගන්න මේ අභිධර්මය කියන එක අපි වෙනම ධර්මයක් වශයෙන් ගන්න යන්න ඕනේ නැහැ. ඒක මෙහෙම කිව්වොත් වෛද්‍යවරයෙක් ඉන්නවා. වෛද්‍යවරයාගේ විෂය දැනුම පුළුල්. දොස්තර මහත්තයා උණට හෙම්බිරිසාවට වගේම හැම රෝගයකටම මේ වෛද්‍යවරයා සර්වාංග වේදකම. ඔව් සර්වාංග වේදකම දන්නවා. දැන් සුදත් මහත්තයා යනවා මට උණ සන්නිපාතේ හැදිලා ඉන්නේ මට බෙහෙත් ටිකක් දෙන්න. ඔබතුමාට දෙන්නේ උණ සන්නිපාතයට අවශ්‍ය කරන දැනුමින් බෙහෙත් ටික දීලා දෙනවා. නැතුව බරව රෝගෙට දෙන්නේ නැහැ. වසූරිය රෝගෙට දෙන්නේ නැහැ. එහෙනම් ඔබතුමාට අවශ්‍ය කරන ටික විතරයි එතන දෙන්නේ. එහෙනම් හොඳටම තේරුම් ගන්නට ඕනේ අභිධර්ම පිටකය කියලා කියන්නේ වෛද්‍යවරයා වාගේ. වෛද්‍යවරයාගේ දැනුම සම්භාරය වාගේ. එතකොට සූත්‍රය කියලා කියන්නේ අර බෙහෙත් තුණ්ඩුව වගේ. ඒතර සූත්‍රය තුල අභිධර්ම කරුණු තියෙනවා. අභිධර්ම කරුණු තිබුණාට ඔක්කොම අභිධර්ම කරුණු එතන නැහැ. ලෙඩාට අවශ්‍ය කරන බෙහෙත් තුණ්ඩුව දෙනවා වාගේ බෙහෙත් ගන්න ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්ම බල එයාට අවශ්‍ය කරන ටික විතරයි අර අභිධර්ම කරුණු වලින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී රෝග ලක්ෂණයන්ට දෙන බෙහෙතක් හැටියට සෝනස් කියන ප්‍රතිකර්ම. ඒතර එහෙනම් සූත්‍රය කියලා කියන්නේ බෙහෙත් තුණ්ඩුවක් වගේ, අභිධර්මයේ කියලා කියන්නේ වෛද්‍යවරයාගේ විෂය දැනුම. එහෙම තමයි වෛද්‍යවරයා වගේ. එහෙනම් ඇත්තෙන්ම අභිධර්මයේ තුල චිත්තචෛසික රූප නිබ්බාන කියන මේ සතර පරමා ධර්ම අවබෝධ කරන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. I think සෝනස් අභිධර්මයේ මේ බුදුරජාණන් වහන්සේ අපේ ඉන්නේ ඒ අවදීයේදී අභිධර්මයේ ඇයි මෙහි දේශනා කරේ නැත්තේ අපේ ඇත්තන්ට? ඒ කියන්නේ ඒ කාලේ හිටපු මොකද ඒ තවුතිසා දෙවිලෝකට වැඩම කළා තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. මෙහි දේශනාවක් හැටියට කරේ නැහැ. ඒකට හේතුව මොකක්ද සයන්? ඔයත් වශයෙන් මේ හේතු කාරණා බොහොමයක් දැන් සංකස්සයට බහිනවා කියලා අපි දැන් සංකස්සයත් බලන්න යනවා. ඉතින් කොහොම මේ තියෙන්නේ? ඇත්තට මේ කාරණා බොහොමයක් තියෙනවා. එතන මම ඒක කරුණු දෙකක් විතරක් මතක් කරන්නම්. විශේෂයෙන්ම මේ අභිධර්මයේ කියන විජම්බණ කියලා කියන්නේ අපේ බණපද පොතේ ගැඹුරු ධර්මය. දැන් උනත් මේ කතා කරගෙන යනකොට තේරෙනවා මේක මේ ගාතාවක් කියන වගේ ලීසි දෙයක් නෙවෙයි කියන කාරණේ. විශේෂයෙන්ම අභිධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ ධර්මස්කන්ධ වශයෙන් දැන් සංග්‍රහ කරලා තියෙනවානේ 42000ක් ධර්මස්කන්ධ. ඒ ඔය දේශනාව මනුස්ස ලෝකේ කරන්න ගියා නම් දින 90ක් ගත වෙනවා. එක දිගට. එකම සූත්‍රයක් මේ. එතකොට දින 90ක් කියලා කියන්නේ මාස 3ක්. එතකොට මාස 3ක් මිනිස්සෙකුට වාඩි වෙලා ඕක කොහෙත් මහන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ පැය භාගයක්වත් අපිට බණක් අහන්න බෑ. එහෙට වෙනනවා මෙහෙට වෙනනවා නලියනෝනේ. ඉතින් ඒ නිසා කායික වශයෙන් ප්‍රායෝගික වශයෙන් මේ දින 90ක් මිනිස්සෙකුට ඉන්න බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ එකක්. ඒක එක කාරණයක්. අනිත් කාරණය මහත්තයා විශේෂයෙන්ම මේ අභිධර්ම දේශනාව කියන්නේ සෝනස් කියන්නේ තවුතිසා දෙවිලොව ගන්නකොට දින අපෙන් ගන්නකොට ඊට වැඩි අඩුයි කියන එකද? දෙවියන්ගෙන් මේ විනාඩි 9යිනේ. දෙවියන්ගෙන් විනාඩි 9කින් තියෙන්නේ. අපේ දින 90ක්. ඒක එකක්. අනිත් කාරණේ ප්‍රායෝගික වශයෙන් අනිත් කාරණේ තමයි මේ ගැඹුරු ධර්මය දෙවියන්ට දේශනා කරනකොට මිනිස්යාගේ දහස් ගුණයක අවබෝධයක් වැටහෙනවා. ඒක කරුණක් දේශනා කරනකොට දහස් ආකාරයෙන් වැටහෙනවා. ඉතින් දෙවියන්ට වහා අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් ඒක තමයි හේතු කාරණා වෙලා තියෙන්නේ. ඒ වගේම තව කාරණයක් මේකට එකතු කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ යම් දේශනාවක් කරනකොට ජින චක්‍රයට අනුව බලනවා. ඒ කියන්නේ අතීත බුදුරජාණන් වහන්සේලා මේ දේශනා මේ විනය පැනවීම ආදී කරලා තියෙන්නේ කොහොමද? බලලා ඒකට අනුගතව තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමක් ওই දේශනාවන් සිද්ධ කරගෙන යන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස
තවුසා දෙව්ලොවට මාතෘ දිව්‍ය රාජයාට මුල් කරගෙන ওই දේශනාව කළේ. ඉතින් මේ දේශනාව එහි දේශනා කරන අතර කරලා දානි වෙලා වෙනකොට අදිෂ්ඨාන කරලා බුදුරුවක් මවලා තියෙනවා. දෙවියෝ දන්නවා ඒක. මවල බුදුරජාණන් වහන්සේ වඩිනවා උතුරුකුරු දිවයිනට. උතුරුකුරු දිවයිනට වැඩම කළ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපස්ථානෙට එනවා. උන්වහන්සේට දේශනා කරනවා. දැන් දෙව්ලොව දේශනා කරන දේශනාවම. එතකොට බුදුරජාණන් වහන්සේ මාතිකා විතරයි, ඒ කියන්නේ මාතෘකාව විතරයි දේශනා කරන්නේ උන්වහන්සේට. උන්වහන්සේ මාතෘකාව ශ්‍රවණය කරනකොට උන්වහන්සේ දහස් ගුණයෙන් මේක වැටහෙනවා. උන්වහන්සේගේ ශිෂ්‍යෝ 500ක් හිටියා යමක මහා ප්‍රාතිහාර්යය දැකලා පැවිදි වෙච්ච උන්වහන්සේට අඩු ගන්නනෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එතකොට දෙව්ලොව දේශනාව අවසන් වෙනකොට මනුස්ස ලෝකෙත් දේශනා කරලා ඉවරයි. කාටද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. සාරිපුත්‍ර ස්වාමීන් ධර්මසේනාධිපති මහා ප්‍රඥාවන්තයි. ඒ උත්තමයන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලා 500 නමට, ඒ කියන්නේ ශිෂ්‍යෝ 500 නමට ওই දේශනාව කළ අවසන් වෙනකොට අර 500 නම අභිධර්මයේ මෙනෙහි කිරීමෙන්ම අරිහත්ත්වයට පත් වෙනවා. ඒතකොට බලන්න දෙව්ලොව දේශනා කරන අතරම මනුස්සලෝකෙ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්යන්ටත් දෙවියන්ටත් අපි කාටත් එකම නිවන. ආයි නිවන් දෙකක් නැහැ. ඉතින් මේ අභිධර්මයේ කියන කාරණේ දෙවියන් මිනිස්යන් අපි කාටත් අවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම දෙවියන්ට අපිට වැඩිය දියුණු විඥානයක් තියෙන්නේ. ඒකයි හේතු කාරණේ. ඒ නිසා විශේෂයෙන්ම අභිධර්මයේත් එක්ක බොහොම සමීප වෙන්නට ඕනේ. එතකොටම අභිධර්මයට බොහොම ඇලුම් කරන්නට ඕනේ. එතකොට අපිට අභිධර්මයේ ගැන ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනකොට ඉගෙන ගන්න අභිරුචියක් ඇති වෙනවා. සයන්ස් අපිට විනාඩි කිහිපයක් තියෙනවා සයන්ස් අද වැඩසටහන හැටියට ආරම්භයේම අපිට යම් කිසි විදිහකට අපිට පොඩි කමටහනක් අපිට කියන්න පුළුවන් යම් කිසි විදිහකට කියන්න පුළුවන් සයන්ස් කිව්වා අපේ හැසිරීම රටාව ඔක්කොම බලලා තේරුම්ගෙන තමයි අපිට කියන්න පුළුවන් මේ භාවනා ක්‍රමය තමයි කෙනෙකුට වඩාත් මුදිත වෙන්නේ. තවත් කෙනෙකුට ඒකට උචිත වෙන භාවනාවක් නොවෙන්න පුළුවන්. හැබැයි උනාට ඒ විදිහට තමන්ගේ හැසිරීම රටාවේ සියලු දේම පරිශීලනය කළා තමයි බලලා තමයි මේකට එන්න පුළුවන් කියලා මෙතනට නිගමනයකට එන්න පුළුවන් කියන එක. ඒත් සෝනස් මේ හැමෝටම සමාන හැමෝටම එකසේ කරන්න පුළුවන් පොඩි භාවනාවක් තියෙනවා සෝනස්. අන්න ඒක ගැන අපිට ආරම්භයක් හැටියට අපිට මේ විශාල අවශ්‍යම් කියනවා නම් ඔය හුඟක් අර මේ බොහොම පාසු ලිහිල් භාවනාවක් හැමෝටම මේ ආරම්භයේදී ග්‍රහණය කරගත හැකි. අන්න එවැනි දෙයක් අපිට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් චාන්නාස. ඇත්ත වශයෙන්ම අපි මේ හැම භාවනාවකටම හැම ධර්ම කාරණයකටම ශ්‍රද්ධාව මුල් වෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තමයි අපි මුලින් ඇති කරගන්නට ඕනේ. ඒ නිසා බුදුගුණ භාවනාව, බුද්ධානුස්මෘති භාවනාව, බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් සමන්විතයි කියලා යම්කිසි පැහැදීමක් අපේ නවහරම් බුදුගුණ ගන්නකොට නවරහදී සෝභගවරහං සම්මා ආදි වශයෙන් ඒ නවරහදී බුදුගුණ, ඒ බුදුගුණ අනන්තයි. නමුත් අනන්ත බුදුගුණ නවයකට ගැටි කරලා අරගෙන තියෙනවා. ඒක ඕනෑම කෙනෙකුට ඒක ඕනෑම සමස්ත වශයෙන් ඕනෑම කෙනෙකුට වඩන්න පුළුවන්කම තියෙන. ඉතින් අපි සුළු වෙලාවක් ඒ නිසා බුදුගුණ භාවනාව මෙනෙහි කරලා අද උතුම් වැඩසටහන අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කවුරුත් සාදු කියන්න. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ බුදු ගුණ අනන්තය, බුදු ගුණ අනන්තය, අනන්ත බුදු ගුණයනට මම නමස්කාර කරමි. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් දුරු බැවින් සියලු කෙලෙස් දුරු කළ බැවින් සංසාර චක්‍රයාගේ අරසිඳලු බැවින් අරහං නම් වනසේක, අරහං නම් වනසේක.
සුභගවායිති පියරහං අරහං වත සුභගවා මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං නම් වනසේක. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය සිතින් හිතන්නට ඕනි. ඒ ගුණයේ තේරුම් දැනගෙන තේරුම් මෙනෙහි කරන්නේ නැතුව අරහං 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 වශයෙන් පමණයි මෙනෙහි කරන්නේ. අරහං ගුණයේ තේරුම් මුලින් දැනගෙනයි අරහං ගුණය මෙනෙහි කිරීම කරන්නේ. ඔය විදිහට විනාඩිය 2 විනාඩි 10 15 පැය වුණත් කමක් නැහැ. අරහං ගුණය වඩනකොට තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන ශ්‍රද්ධාව පහළ වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙනවා. ශ්‍රද්ධා බලය දියුණු වෙනවා. ඒ නිසා මේ උතුම් අරහං ගුණය හැම කෙනෙක්ම දිනපතා වඩන්ට උතුම් අරහං බුදු ගුණ බලයෙන් සියලු සැනසෙල්ල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මම හිතන්නේ අද වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් මේ පළවෙනි වැඩසටහන මම හිතන්නේ පළවෙනි වැඩසටහන කැටියට අපිට කියන්න පුළුවන් අභිධර්මය ගැන කතා කරන වැඩසටහන කැටියට නම් අපිට මේක විශේෂයෙන් අපිට සඳහන් කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ අද යම්කිසි විදිහකට අපිට මේකෙන් අර අපි කියන්නේ යම්කිසි දොර විවෘත වීමක් අපිට යම්කිසි විදිහකට බලන්න පුළුවන් මොනවද ඇතුලේ තියෙන්නේ කියලා ඒ ක්‍රියාකාරීත්වය සහ අභිධර්මයේ අවශ්‍ය උපකරණයන් මොනවද කොයි විදිහටද මේක හැඩගැසීම වෙලා තියෙන්නේ කොයි විදිහටද මේ ධාතුන් දිහා අපි බැලිය යුත්තේ කොන විදිහටද මේ දිහා බැලීමෙන් අප තුල තියෙන මේ යම් යම් ආසාවන් තුනී කරගන්න පුළුවන්කමත් අපි තියෙන කුසල කොහොමද ඒ කුසලය ගැන වටහා ගන්නත් ඒ රටාව සම්බන්ධයෙන් ගන්නවා නම් ඒ කුසලය වැඩි කර ගැනීමට ඒ චිත්ත අරමුණු කොයි විදිහටද අප සකස් කරගත යුත්තේ චිත්තය කියන්නේ මොකද්ද? ඒ චිත්තය ගැන තියෙන ප්‍රභේදයන් මේ විදිහට දැන ගැනීමෙන් මේ කුසල කර්මයට භාජනය වීම නැමුරුව අපිට මෙතනින් දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විදිහේ කිරීමේදී ඒකේ එහි විකාශනය දැන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේ කිව්වාසේ එහි විකාශනය කොහොමද මේ විඥාන ධාතුන් වලට කොහොමද ඔක බලපාන්නේ කියන එක. චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, දිව්වා විඥානය මේ අනාදි වශයෙන් කොයි විදිහටද මේ විඥාන 6 ආයතනයන් වලින් විකාශ වන විඥාන 6 ක්‍රියාකාරීත්වය ඊට පස්සේ ප්‍රතිසන්දිය ගැන අවසානයේදී ප්‍රතිසන්දිය ළඟට යනකොටත් හෘද වස්තු විඥාණයට නැවත වතාවක් ළඟා වෙනවා. එතනින් කොහොමද භවංගයක් ඇති වෙන්නේ භවයේ අංග ගැන කතා කරා. ඉතින් මේ හා සම්බන්ධව අභිධර්මයේ අවශ්‍යතාව අෂ්ටක සුද්ධ අෂ්ටක ගත්තොත් බෙදන්න බෑ. අෂ්ටක 8යි අපි දකින්න එක කොහොමද වෙන්නේ කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඉන්පසෝ ජීවිත ඉන්ද්‍රිය මෙතනට අවශ්‍ය ජීවිතයක් අවශ්‍යයි. මේකේ තියෙන ඊට පස්සේ ප්‍රසාද රූප ඊට පස්සේ ඉස්ත්‍රි පුරුෂ භාවය ඒ අනාදී වශයෙන් ඊට පස්සේ මෙවැනි දේ ගැන සම්බන්ධයෙන් මම හිතන්නේ හෘද වස්තු රූපය මේ සියලු දේ ගැනම අපි තවදුරටත් මේ ගැන පුළුල් අවබෝධයක් ලබා ගත යුතුයි. අපි චිත්ත වීති ගැන කතා කරේ නැහැ. මේවැනි දේවල් චිත්තක්ෂණ කොහොමද පහළ වෙන්නේ? ශනිකව පහළ වීම නැතිවීම උප්පද්ද තිතිබංග මේ අනාදී වශයෙන් අපි අද කතා කරා. ඉතින් අද වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් ඉතින් වැඩසටහන නිමා කිරීමට ප්‍රථමව මම බොහොම පිං කියලා කියනවා අපේ වේරගල අපේ නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේට. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ අපි ලබන සතියේත් නැවත වතාවක් අපි මෙවැනි වැඩසටහනකින් ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. අපිත් එක්ක ඇවිල්ලා ඔබ වහන්සේගේ දැනුම අපිට දී අපිටත් යම් කිසි විදිහකට මාර්ගයට ළඟා කරන්න හෝ මාර්ගයේ යෑම ඉක්මන් කරන්න මාර්ගයට තාම යෑමකට වඩා අපි ලඟ වෙලාවත් නෑ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ බොහොම ඈතින් ඉන්නේ. ඉතින් ওই මාර්ගය කියනකොට අපි ඥාන සම්බන්ධවත් කතා කරා ස්වාමීන් වහන්සේත් එක්ක වැඩසටහනට පෙරම අපි කතා කර හිටියා. දැන් උතන්ටවත් තාම කොහෙවත් නෑ. ඉතින් අපි එහෙ යනවට යහට මෙහාට වෙනවට වඩා යම් කිසි විදිහකට විද්‍යාත්මක ලෙසට යම්කිසි කරුණක් මේ කරුණ පිටිපස්ස මොකද්ද ගැබ් වෙලා තියෙන්නේ අරුතක් දැනගෙන ඉදිරියට යෑම තමයි ස්වාමීන් වහන්සේ මේ යෝජනා කරේ. මේ දැන ගැනීම වටහා ගැනීම අපිට කුසලයට මඟ පාදන්නක් කියලා. ඉතින් බොහොම පිං ස්වාමීන් වහන්සේ එහෙනම් අපේ මෙවැනි වැඩසටහනක් සමග ලබන සතියේත් ඒ කියන්නේ සෙනසුරාදා 8:05ට ඔබ හමු වෙමි අරමුණින් අපි අද නික්ම යනවා. ඔබ සීල දෙනාට පොදුවක් මල පිරුවර අතහැර වවුන් වඩනට වනේ වැඩි ඔබ
චල